භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අද තියෙන්නේ ග්‍රන්ථ නියම් කියන කොටස. ග්‍රන්ථ කියනකොට මේ ග්‍රන්ථයක් කියන්නේ ගෙතීමක් කියන එක. එතකොට අපිට අන්ත ගොච්චකයක් තියෙනවා. ඒ අනුව අපිට ඒ කරුණු ටික විමසන්න පුළුවන්කම තියෙනවා. චත්තාරෝ ග්‍රන්ථා. ග්‍රන්ථ හතරක් තියෙනවා. අවිජ්ජා කායගන්තෝ, ව්‍යාපාදෝ කායගන්තෝ, සීලබ්බත පරාමාසෝ කායගන්තෝ, ඉදං සච්ඡාබිනිවේසෝ කායගන්තෝ. කාය ග්‍රන්ථේ හතරක් තියෙනවා. ඒ තමයි අවිජ්ජා කාය ග්‍රන්ථය, ව්‍යාපාද කාය ග්‍රන්ථය, සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය, ඉදං සච්ඡාබිනිවේසෝ කාය ග්‍රන්ථෝ. මේ ඉදං සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථයයි කියලා ගෙතීම් හතරක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිජ්ජා කාය ග්‍රන්ථය කියලා කියන්නේ රාග සරාග අනුමය අනුරෝධ නන්දි රාග චිත්තස්ස සරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝසාන ආදී වශයෙන් ලෝභය හඳුන්වන පද ටිකෙන් තමයි අවිජ්ජාව කියන එක හඳුන්වන්නේ. අවිජ්ජා කියන පදයෙන් විශේෂයෙන්ම දක්වන්නේ මේ විෂම ලෝභය කියන එක. කියන්නේ සාමාන්‍ය ලෝභය කියන එකේ කියන්නේ තණ්හාව කියන මට්ටම ටිකක් වැඩි කරලා දෙන අර්ථයක් තමයි අවිජ්ජා කියන පදේ සාමාන්‍යයෙන් තියෙන. එතන තණ්හාව නැතුව නෙමෙයි. ඒක ටිකක් ඒක විෂමාකාර ලෙස ඒක පැතිරීමක්, විෂමාකාර ලෙස වර්ධනය වීමක් තමයි අවිජ්ජා කියන වචනය තුළ අපිට දකින්න පුළුවන් වෙන්නේ. අවිජ්ජාව කාය ග්‍රන්ථයක් හැටියට දක්වනවා. අවිද්‍යාව කාය ග්‍රන්ථයක් කියලා කියන්නේ මේ විෂම ලෝභය ඇති තාක්, විෂම ලෝභය පවතින තාක් ගෙතෙනවා. කායකම ගෙතෙනවා. කියන්නේ කායකම ගෙතෙනවා කියලා කියන්නේ විෂම ලෝභයේහි පැවැත්ම සිද්ධ කරන්නේ රූපය අනුව ගිහිල්ලා රූපය අනුවම තමයි ගෙතීමක් සිද්ධ කරගන්නේ. විෂම ලෝභයක් පවත්වනවා නම් විෂම ලෝභය පවත්වන්නේ කියන්නේ අපි සාමාන්‍යයෙන් තණ්හාව ගැන කතා කරනකොට අපි කතා කරනවා නිකාන්ති තණ්හා කියලා. ඒ කියන්නේ අර ස්කන්ධ ටිකකට තණ්හාවේ දීම කියන තැනින් අපි තණ්හාවේ ලක්ෂණය කතා කරනවා. මේ මට්ටම කතා කිරීමක් නෙමෙයි අත්තටම කරන්නේ. රළු මට්ටමින් අපි මේ තියෙන වස්තුන්ට කැමති පුද්ගලයින්ට ආසයි කියලා අපි ගත්ත සත්පුද්ගල භාවය තුළ අපි ඇති කරගත්ත කැමැත්ත. ඉන්න අයට පුද්ගලයන්ට වස්තුන්ට මිල මුදල් වලට කැමති කියන එකට ඒ මට්ටමේ කියන අවිද්‍යා කාය ග්‍රන්ථය කියලා. ඒ අවිද්‍යා කාය ග්‍රන්ථයේ ලක්ෂණය තමයි අවිද්‍යාව ඇති හැමතැනකම විෂම ලෝභය ඇති හැමතැනකම රූපය අනුව රූපය ඔස්සේම ගෙතීම සිද්ධ වෙන දේ. ඒ කියන්නේ ඇත්ත නොදන්නාකම නිසා නැවත නැවතත් ඒ රූපයකම ඇතීම රූපයකම එකතු වීම සිද්ධ කරනවා. ඒ නිසා ඒකට කියනවා අවිද්‍යා කාය ග්‍රන්ථයක් කියලා. ඒකට මේක ග්‍රන්ථ ටික තමයි මේ පැහැදිලි කරන්නේ. ග්‍රන්ථ නීයයි කියලා අපි රූපයට කිව්වේ. මේ කියන්නේ ග්‍රන්ථ කියන්නේ මොනවද කියලා හඳුනගන්නට අවශ්‍ය නිසා. ඊට පස්සේ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා කියනවා. ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා කියන්නේ ව්‍යාපාදය කියලා කියන්නේ මේ තරහ. එතකොට තරහව කියන දේ අනත්තම් මේ අචරේති අඝාතෝ ජායති. අනර්ථයක් මට සිද්ධ කළා කියලා හිතේ ඇතිවෙන අඝාතය. අනත්තම් මේ චරතිති අඝාතෝ. එතකොට මේ වර්තමානයේ මට අනර්ථයේ පිණිස හැසිරෙනවා කියලා ඇතිවෙන අඝාතේ නැතිනම් ඒ කෝපය, ද්වේෂය. අනත්තම් මේ චරිස්සතිති අඝාතෝ ජායති. එහෙම නැතිනම් මේ කෙනා අනාගතයට මට අනර්ථයක් සිද්ධ කරાવીයි කියලා ඇතිවෙන දේ. එමත් ඇතිනම් පියස්ස මේ මනාපස්ස අනත්තං අචරි. මගේ ප්‍රියමනාප කෙනෙකුට මෙයා අනර්ථයක් කළා කියලා ගැටීමක් ඇති වෙනවා. ප්‍රියමනාප කෙනෙකුට අනර්ථයක් කරනවා කියලා එහෙම නැතිනම් අනාගතයට කරાવીයි කියලා ඇති වෙනවා. එතකොට මේ විදිහට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං අචරි.
අප්‍රිය අමනාප පුද්ගලයෙකුට උදව් කළා. උදව් කරනවා. මම කැමති නෑ මගෙත් එක්ක තරහ කෙනාට උදව් කරනවා. උදව් කළා අතීතයේදී. නැත්නම් අනාගතයට උදව් මේ කෙනා කරනවා. මෙන්න මේ විදිහට මේ තරහක් කෝපයක් ඇති කර ගන්නවා නම් අට්ඨානේවාපන අඝාතෝ ජායති. අස්ථානේහි කෝපයක් ද්වේෂයක් ඇති කර ගන්නවා නම් කියන්නේ ගැටෙන්න ඕන තැනක් නෙමෙයි සමහරලාට දැක්කත් තරහ යන්නේ. අන්න ඒක. එතකොට මේ විදිහට හිතේ ඇති කරගන්න ද්වේෂ නිස්සිත බවක් තියෙනවා නම් ගැටෙන බවක් තියෙනවා නම් මේකට කියනවා ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා. එතකොට මේ ව්‍යාපාද කාය ග්‍රන්ථයේ ලක්ෂණය තමයි ඒද ඉන්නසෝ පවත්නා රූපයක් මත පැවතීම කියන දේ. කියන්නේ කාය ග්‍රන්ථය කියන්නේ කායකම ගෙතීම සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව තුල සිද්ධ වෙනවා. අවිද්‍යාව විෂම ලෝභය තියෙන කෙනෙකුට බාහිර රූපය ඇසුරු වීම මතම තමයි ඒක සත්පුද්ගල ප්‍රඥප්තිය අනුව දැස ගැනීම තුලම තමයි ඒකත් එක්ක ගෙතීමක් තියෙන්නේ. ඒ වගේම මේ තරහව ඇති වෙන්නේ තරහව පවතින්නේ එක්කෝ ඉන්න පුද්ගලයෙක් එහෙම නැතිනම් පවතින වස්තුවක් ගැන පවතින දෙයක් පිළිබඳව තමයි අපිට අමනාපය කියන දේ ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ යම් කිසි පදනමක් මත ශක්තිමත් පදනමක් මත තමයි දැඩි ඇලීම හෝ දැඩි ගැටීම කියන මේ දෙක පවත්වන්නේ. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේදී විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා ඉස්සෙල්ලම කියන්නේ. ලෝකේ අවිජ්ජා දෝමනස්සය හික්මවනවා කියලා. එතකොට මේ විෂම ලෝභය සහ දෝමනස්සය තමයි මුලින්ම හික්මවීමට යන්නේ. මොකද අර සත්පුද්ගල සංඥාව සිඳ දමන්නට අවශ්‍ය මූලික කාරණා ටික ඉස්සෙල්ලම කායानुපස්සනාව ඉදලා පැහැදිලි කරගෙන යන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලම අර ඝන සංඥාවකින් ඉන්න පුද්ගලයෙකුට ඒ ඉන්න සංඥාව බොරු කරලා ඒකේ පැවැත්ම බොරුවක් කියලා දෙනවා. ආනාපාන සතිය වඩනකොට මේ කායික මට්ටම අතහැරලා දාලා ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රකට කරගන්න මට්ටමකට යපත් වෙනවා. ඒක දෙතිස් කුණම කොටස් වශයෙන් බලනකොට මේ ඉන්න පුද්ගලයෙක් කියන සංඥාව ඉක්මවා ගිහිල්ලා කෙස්ලොම් නියද සම්මස්නහර ආදී කොටස් සමුදායක් නිසා උපදින දෙයක් කියලා පෙන්වනවා. ඒක ධාතු නිසා ප්‍රකට වෙන දෙයක් හැටියට පෙන්වනවා. මේ විදිහට ඒ අසුභය අනුව බැලුවත් එහෙම නැත්නම් කායानुපස්සනාව අනුව බැලුවත් අර පුද්ගල සංඥාවක පැවැත්මකට ඉඩ දෙන්නේ නැති වීම තුළ ඉස්සෙල්ලාම දුර වෙන දේ තමයි අවිජ්ජාව සහ දෝමනස්සය කියලා කියන්නේ. එහෙම නැත්නම් අවිජ්ජාව සහ ව්‍යාපාදේ කියන එකේ ලක්ෂණය. මොකද මේ දෙකම පැවැත්ම තියෙන ඉස්සෙල්ලාම රූපයේ මත එකතුව රූපයේ මත ගෙතීමක් සිද්ධ වෙන නිසා ඒකට අවිජ්ජා කාය ග්‍රන්ථය සහ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා හඳුන්වනවා. ඒ විෂම ලෝභය සහ තරහව කියන එක අපේ මනස තුල පවතිනවා නම් පවතින්නේම පුද්ගල භාවයේ මත. ඒ නිසා ඒක ඒ කියන්නේ බාහිර පුද්ගලයෙකු පිළිබඳව අපි තරහක් ඇති කරගන්නවා කියලා කිව්වට ඒක ඒකට තීරණය වෙලා තියෙන්නේ තමන්ගේ භූමිය නැතිනම් තමන් ඉන්න ස්ථාවරයේ මත තමන් හදාගන්න බාහිර ඇති බවට ගත්ත සංකල්පනාව මත. නිසා තමයි ඒවා කාය ග්‍රන්ථ හැටියට හඳුන්වන්නේ. ඊට පස්සේ සීලබ්බත පරාමාසෝ කාය ග්‍රන්ථෝ සීලබ්බත පරාමාසයේ කාය ග්‍රන්ථයක් හැටියට දක්වනවා. ඊතෝ බහිද්ධා සමනක් බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධීති යා ඒව රූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨි ගහනං දිට්ඨි කාන්තාරෝ දිට්ඨි විසුකායිකං දිට්ඨි විපන්දිතං දිට්ඨි සංයෝජනං ගාහෝ පතිට්ඨාපෝ අබිනිවේෂෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්ථායතන විපරියේසක් ගාහෝ අයං උච්ච සීලබ්බත පරාමාසෝ සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ සීල වෘත පරාමර්ශණය කිරීම. සීල වෘත කියලා කියන්නේ ඊතෝ බහිද්දා. මේ ශාසනයෙන් බාහිර තියෙන සීල වෘත පිළිබඳවයි මේ කතා කරන්නේ. වෘතය කියනවා පැවැත්ම කියන එක. එතකොට යම් සමාදානන්තං වතං කියනවනේ. යමක් සමාදන් වෙනවා නම් ඒකට කියනවා වතක් කියලා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ ශාසනයේ වෘතයක් තියෙනවා කියලා. ඇත්තටම වෘත කියලා කියන්නේ පැවැත්ම කියන අර්ථයෙන්. එතකොට වෘතයක් කියලා කියන්නේ යම් කෙනෙකුගේ පැවැත්මක් කියන එක. ඒ පැවැත්ම යහපත් වෙන්නත් පුළුවන්, අයහපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඊතෝ බහිද්දා කියලා කිව්වේ මේ ශාසනයෙන් බාහිර වෙන වෘතයක් තියෙනවා නම් කියන එකෙන් සීලබ්බත පරාමාසය අදහස් කළේ. සීලබ්බත පරාමාසය කියනකොට මේ ශාසනයෙන් බාහිර
අජවෘත, ගෝවෘත, කුක්කුරවෘත එදා බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජයේ හිටියේ බල්ලෝ වගේ හිටිය සමහර අය, එළුවෝ වගේ හිටිය සමහර අය. ඉතින් එක එක සත්වයෝ විදිහට හිටියා. දුක නැති කරන්න පුළුවන් මේ වගේ සතෙක් විදිහට හිටියොත් ඒගොල්ලෝ කර්මවාදී වෙ හිටිය ගොඩක් පිරිසක්. ඉතින් අර තමා විසින් කරපු කර්මයන් තමා විසින්ම ගෙවා අවසන් කළ යුතුයි. මත්තෙහි කර්ම නොකර සිටීම නිසා කර්මක්ෂය බවට පත් වෙනවා කියන දෘෂ්ටිය තුල හිටිය කොට දෙනෙක්. අතීත කරගත්ත කර්ම දැන් කොහොම හරි අමාරුවෙන් ගෙවලා ඉවරයක් කළාම අනාගතයට කර්ම රැස් කරන්නේ නැතුව හිටියාම හරියි කියලා නිගණ්ඨයන් වැඩිපුර හිටියේ. පංචතාපයෙන් තවුනේ නිසා තමයි. පංචතාපය කියලා කියන්නේ වටේට ගිනි ගොඩවල් ටිකක් ගහගෙන රත්තුණු ගල්තලාවක් වගේ එක හොඳ දවල් ගින්නි අවුවට වෙලා ඉන්නවා. ඒකට මේ විදිහට පංචතාපයෙන් තැවෙනවා. මොකද අර සසරේ ඉඳලා ගෙන ආපු පව් ටික ඉක්මනට ගෙවලා ඉවර කරන්න. ඉතින් ඒකට මත්තෙහි කර්ම සිද්ධ කරන්නේ නැතුව ඉන්න. ඒකට ඉක්මනට සුද්ධියක්පත් වෙනවායි කියලා. ඒ විදිහට සීල වෘත සමාදානයන් තිබුණා. අන්න ඒ වෘත පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට ඒ වෘතයන් ගැන කතා කරනකොට පංචශීලාදී දේවලුත් එදා සමාජය තුළ තිබුණා. නිගණ්ඨනාථ පුත්තත් මේ සීලයන් අනුමත කළා. ඒකට යස් සතුන් මැරීම පරම අවිහිංසාවාදී වේ සතුන් නොමර ඉඳීම අදහස් කළා. ඒ කියන්නේ යනකොට එනකොට පාර අතු ගාගෙන යන මට්ටමට මෙයා පරම අවිහිංසාවාදයක් ප්‍රකාශ කළා. ඒ මට්ටමේ අවිහිංසාවාදයක් ප්‍රකාශ කළත් ඒක සීල වෘතයක් කියන තැනින් තමයි හඳුන්වන්නේ. මොකද එතන දර්ශනයක් තිබුණේ නැහැ. ඒ නිසා යම් තැනක දර්ශනයක් නැත්නම් ඒ දර්ශනයක් නැති තැනක සීලය සීල වෘතයක් වෙනවා මිසක ඒක මෙසස්නෙහි සීලයේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සීලවා දර්ශනේන සම්පන්නෝ කියන්නේ සිල්වත් වෙනවා යා. හැබැයි යා දර්ශනයකින් යුක්තයි. ඒ නිසා මේ ශාසනයේ සීලය කියන තැනින්ම ආරම්භ වෙන ශාසනයක් නෙමෙයි. මේ ශාසනය පටන් ගන්නේ සුතමේ ඥානෙන්. ඒ කියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අහලා දැනගත්ත කෙනා තමයි සුතමේ ඥානය ලබාගත්ත කෙනා තමයි සංවරයටපත් වෙන්නේ. ඒක තමයි සීලමය ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා සීලමය ඥාන කියලා කියන්නේ. අහගත්ත කෙනාගේ සංවරය වීම පිණිස පවතින ප්‍රඥාව තමයි සීලමය ඥානය. එහෙනම් ඉස්සෙල්ලා පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙම නැතිනම් අහලා දැනගැනීමෙන්. අහලා දැනගත්ත කෙනා තමයි ඊට පස්සේ ප්‍රතිපදාව වඩන්න සීලේ ඉඳලා පටන් ගන්නවා. එතකොට ප්‍රතිපදාව ගැන කතා කරනවා නම් සීලයේ ඉඳලා සමාධිය දක්වා වැඩෙන විදිහකට තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිපදාවේ වැඩිම ගැන කතා කළොත් ඒක සීලේහි ඉඳලා සමාධිය දක්වාම දියුණු වෙලා යන දෙයක්. හැබැයි ශාසනික පැවැත්ම දිහා බැලුවහම ඒක ප්‍රඥාවෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් අවසාන වෙනවා. ඒ නිසා සුත්තමේ ඥානය තුල කෙනෙක් වළමුව ලබන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය මූලික කරගෙන තමයි යන්නේ. ඒ නිසා තමයි මේ ශාසනයෙන් බාහිර පැවැත්ම කියන තැනින් වෘත කියන දේ කතා කළේ. මේ ශාසනයෙන් බාහිරව පවතින මේ ශාසනය කතා කරන දර්ශනයෙන් තොර වෙන හැම දෙයක්ම වෘතයන් හැටියට ගන්න. ඒ වෘත සමාදාන අතර සීලය කුසලය නැතුව නෙමෙයි. සතුන් නොමර ඉන්න යම් ශාසනයක් තියෙනවා නම් ඒ සතුන් නොමර ඉන්න ශාසනයේ වුන් කරන්නේ කුසලයක්. නිගණ්ඨනාථ පුත්ත සතුන් මරන්න එපා කියලා කියන එක යාට අකුසල් නෙමෙයි. නිගණ්ඨනාථ පුත්ත සත්තු මරන්න එපා කියලා කියන එක යාට සත්තු නොමර ඉඳීම පිණිස හික්මෙන එකේ ශ්‍රාවකයෝ ඒක ඒගොල්ලන්ට කුසලයක්. හැබැයි ඒ තුල ඒගොල්ලෝ දෘෂ්ටිගත වීම ඒක මිත්‍යා දෘෂ්ටිකය ඒක අකුසලයක්. එතකොට පොදුවේ මිශ්‍ර කර්මයක් එතන ඒගොල්ලෝ සිද්ධ කරනවා. කුසලය සහ කුසලය කියන දේ. අනුන්ට හිංසා පීඩා කරන්න නැතුව මෛත්‍රියක් පවත්වනවා කියන එක කුසලයක්. හැබැයි ඒගොල්ලෝ ඒ තුල දෘෂ්ටිගත වීම, ඒකෙන් පාරිශුද්ධිය අපේක්ෂා කිරීම ඒක කුසලයක් වෙන්නේ නැහැ. එතකොට ඒක මේ සීලබ්බත පරාමාසයක්. එහෙම නැතිනම් ඒක කාය ග්‍රන්ථියක්. එතකොට මේ සීල වෘත සමාදානයත් කාය ග්‍රන්ථයක් හැටියට දක්වනවා. ඒ වෘත සමාදානයේ කාය ග්‍රන්ථයක් හැටියට දක්වන්නට හේතුව තමයි වෘතයක් සමාදන් වෙන්නේ කායික පැවැත්මත් සමග නිසා. ඒ කියන්නේ ඒ කෙනා කල්පනා කරනවා ඒ වෘත සමාදානයේ තුල මේ කායික සංවරත්වය ඇති කරගෙන සුද්ධියකටපත් වෙන්න.
එතකොට අපි දර්ශනයකින් තොරව හුදු සීල මාත්‍රයකින් විතරක් නිවන බලාපොරොත්තු වෙන තැනක අපිත් ඉන්නවා නම් ඒක සීලබ්බත පරාමාසයි කියන ගණයට දාන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ සීලය සංයෝජනයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්. කුසලයට කියන්නේ සංයෝජනීය ධර්මයක් කියලා. එතකොට සංයෝජනීය ධර්මයක් කියලා කියන්නේ සංයෝජනයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් කියන එක. ග්‍රන්ථනීය ධර්මයක්. ග්‍රන්ථයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් ධර්මයක්. එතකොට සීලබ්බත පරාමාසයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. කුසල සීලය අවශ්‍ය නම් කෙනෙකුට සීලබ්බත පරාමාසයෙන් ඇසුරු කරන්න පුළුවන්. ඒක මේ ශාසනයේ කියලා අපි පන්සිල් පද පහ සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ශාසනයේ ආමුදුරු කෙනෙක් ළඟට ඇවිල්ලා පන්සිල් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යාට ඕනනම් ඒ සිල් පද පහම ග්‍රන්ථයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. සංයෝජනයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒවටත් ග්‍රන්ථනීය කියන දේම තමයි හඳුන්වන්නේ. මේ ශාසනයෙන් පරිබාහිර වෙන යම් කිසි වෘතයක් තියෙනවා නම් පැවැත්මක් තියෙනවා නම් ඒ හැම පැවැත්වම ඒ අයට ශුද්ධිය ගෙනත් නොදෙන නිසා නැතිනම් නිවන ගෙනත් නොදෙන නිසා ප්‍රතිපදාව පැහැදිලි නොකරන නිසා ඒ අයට කියනවා ඒ දේවලුත් සීලබ්බත පරාමාසයත් කාය ග්‍රන්ථයක් හැටියට ඒ අය ඒ ශුද්ධිය බලාපොරොත්තු වෙන්නේ කායික පැවැත්ම තුළ. කයින් වර්ධි නොකර ඉඳීම තුළ, කයට දුක් දීම තුළ, කයින් වේදනා දරාගෙන ඉඳීම තුළ ඒ පවතින ශුද්ධියක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ කයකම ගෙතෙනවා. ඒ නිසා ඒකත් සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය හැටියට හඳුන්වනවා. තත්තකතමෝ ඉදං සච්ඡාබිනිවේසෝ කාය ග්‍රන්ථෝ. ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථය කියන්නේ මොකද්ද? ඉදං සච්ඡාබිනිවේස කියලා කියනවා මේකම සත්‍යයි කියලා අබිනිවේෂණය. ඒකට බැසගෙන පැවතීම කියන එක. සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤන්තිවා. ලෝකේ ශාස්වතයි මේකම තමයි හරි අනික් සියලුම මත වැරදි. ලෝකේ ශාස්වතයි කියන්නේ ලෝකේ පවතිනවා. ලෝකයේ හැමදාටම මේ විදිහට ලෝකේ තියෙනවා. ලෝකේ තියෙනවා කියලා ගත්ත ඒ දෘෂ්ටියට කියනවා සාස්වතික දෘෂ්ටිය කියලා. එතකොට බාහිර වස්තුන්ගේ සහ මේ පුද්ගල භාවයේ පැවැත්ම කියන දෙකම තීරණය වෙලා තියෙන්නේ සාස්වත කියන අන්තය තුල. එතකොට ඒ ශාස්වත දෘෂ්ටිය ගත්ත කෙනාට කොහෙන් හරි මේකේ පැවැත්ම හොයනවම තමයි. අඩුම තරමේ මේ පදාර්ථ හරි තියෙනවනේ මේකේ. පදාර්ථ ලෝකයක් හරි තියෙනවා ඒක. ඒක හරි දිගටම නොනැවසී පවතිනවා. ධාතු හරි නොනැවතී පවතිනවා. මේ ලෝකය මේ විදිහට තියෙනවා. මේක විසුරුණ දේ හරි පවතිනවා. එතකොට ඒ විදිහට පැවැත්ම තුල හිත තියාගෙන ඉන්න කෙනෙකුට කියනවා සාස්වතාන්තය තුල ඉන්න කෙනෙක් කියලා. ඒකට එයා සාස්වතාන්තය තුලට බැසගත්තට පස්සේ කවුරු හරි කෙනෙක් ඕක නෑ කිව්වොත් එහෙම ඒක වෙන්න පුළුවන් කමක් නෑ. ඉතින් තියෙනවනේ ඒකනේ හරි. ඉතින් ඒ දෘෂ්ටියට බැසගත්තාම ඒක තමයි හරි. ඒකට මේ පැවැත්ම තුල බැසගත්ත සාස්වත ලෝකයේ තුල හිතාගත්ත කෙනාට ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකම හරි අනිත්‍යව බොරුයි කියලා ඇති වෙනවා. අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤಂತಿ. මේ ලෝකය අශාස්වතයි කියලා හිතනවා. අශාස්වතයි කියලා කියන්නේ පැවැත්මක් නැහැ කියන එක. එතකොට අශාස්වතය කියන්නේ උච්ඡේදය කියන එකට. උච්ඡේදය කියන එකත් සාස්වතය හා අනුව යන දෙයක්. ඒ නිසා සාස්වත උච්ඡේදයක් කියලා කියනවා. සාස්වත උච්ඡේදයක් කියන එකෙන් කියන්නේ මේ සාස්වතයෙන් පටන් අරන් උච්ඡේදයෙන් අවසාන වන නිසා මේ ලෝකේ තියෙනවා. හැබැයි මේක නැති වෙලා යනවා. සමහර විට අවුරුදු 1000කින් 2000කින් 30000කින් 40000කින් එහෙම නැතිනම් කල්පයකින් දෙකකින් හෝ මේක සිඳිලා යනවා. ආත්මයක් තියෙනවා. තියෙන ආත්මය එක්ක මරණින් මත්තේ උපදින්නේ නැති වෙලා යනවා. එහෙම නැතිනම් ආත්ම මෙපමණ ප්‍රමාණයක් ඉපදිලා ආත්මේ නැති වෙලා යනවා. එතකොට ඒ කෙනාගේ උච්ඡේද සංඥාව පවතින්නේ සාස්වත සංඥාව තුළනේ. දැන් මොන ආත්මෙද නැත්තේ කියලා බැලුවා. දැන් ඔය තියනවා කියලා හිතාගෙන ඉන්න ආත්මෙනේ නැහැ කියන්නේ. අපි දන්න ආත්මය කියලා යමක් හඳුනනවා නම් ඒ ආත්මය තමයි නැහැ කියන්නේ. ඒක නිසා ආත්මේ නැහැ කියන එක අර උච්ඡේදය කියන එකට යනවා. තියෙන ආත්මය තමයි නැති වෙන්නේ. ඒකට කියනවා සාස්වත උච්ඡේදය කියලා. අර සිඳීම ගැන කතා කරන නිසා විතරක් ඒක උච්ඡේදවාදය කියලා නම් කරනවා. නමුත් ඒක එන්නේ සාස්වත උච්ඡේදයේ පැත්තෙන් පැවැත්ම තුල කතා කරන නැති බවක්. ඒගොල්ලෝ යම් පැවැත්මක් දන්නවා තියනවා කියලා. ඒ දන්න තියනවා කියලා හිතාගෙන ඉන්න පැවැත්ම තමයි නැහැ කියන්නේ. දැන් කෝප්පේ නැහැ කියනවා. කෝප්පේ නැහැ කියන්නේ අපි කෝප්පේ කියලා දන්න
කෝප්පේ කියලා හිතාගෙන ඉන්න කෝප්ප තියෙන බවට දැනගත්ත දේ මතනේ කෝප්පේ නැති බව තීරණය කරලා තියෙන්නේ. ඒ වගේ ආත්මයක් නැහැ කියනවා නම් ඒක උච්ඡේදයක්. ඒක සාස්වත උච්ඡේදයක්. සාස්වත අන්තය තුල පිහිටි උච්ඡේදයක්. අන්තවා ලෝකෝ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්ති ලෝකය අන්තවත් ලෝකයේ කෙලවරක් දකින්න පුළුවන්කම තියෙනවා. අනන්තවා ලෝකෝති මේදා ಭಾರತೀಯ සමාජය තුල තිබුණු දෘෂ්ටිවාද පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. එතකොට ලෝකයේ කෙලවරක් තියෙනවා. එහෙම නැතිනම් ලෝකේ කෙලවරක් නැහැ. කොතෙක් ගියත් ලෝකයේ කෙලවරක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තන් ජීවන් තන් ශරීරං ඒකමයි ජීවය ඒකමයි තමයි ශරීරය. ශරීරයේම තමයි ජීවයේ තියෙන දේ, ජීවයේම තමයි ශරීරයේ තියෙන දේ. ඊට පස්සේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ශරීරයේ වෙනම එකක්, ඒක ඇතුලේ තියෙන ජීවයේ වෙනම එකක්. ජීවයේ වෙනම නැති වෙලා යනවා, ශරීරයේ වෙනම නැති වෙලා යනවා. අපි ඒකට කියනවා මරුණා කියලා. ඉතින් ඒ වගේත් ඒකත් එක දෘෂ්ටියක්. මේකම තමයි හරි. අනිත් ඒවා වැරදි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අපිත් ඉන්නවා ඒ වගේ දෘෂ්ටිවල. හෝති තථාගතෝ පරම්මරණ සත්‍යය මරණින් මත්තේ වෙනවා. එහෙම නැතිනම් නොහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට යම් කිසි විදිහකින් ඇති කරගන්න දෘෂ්ටියක් තියෙනවා නම් කියන්නේ දැන් මේ දෘෂ්ටියේ ස්වභාවයත් ඔබ වහන්සේලාට පේනවා ඇති පවත්නා වූ දෙයක් මත ඇති කරගන්න දෘෂ්ටියක්. ඒ කියන්නේ ලෝක ශාස්ත්‍රයේ හෝ එහෙම නැතිනම් මේ ලෝකේ පවතිනවා කියලා හිතාගත්ත දෙයක් මත තමයි මේක තීරණය කරන්නේ. යම්ම ධර්මයක පැවැත්මක් තීරණය කරලා ඒ ධර්මයට ආත්මයක් හෝ නැතයි හෝ කියලා ඒකේ පැවැත්මක් ගැන කතා කරලා මේකම හරි කියලා හිතාගෙන දෘෂ්ටියකට බැස ගන්න එකට කියනවා ඉදං සච්චාබි නිවේසනය කියලා. මේකම හරි. ඒක එතනින් එහාට දෙයක් ආයෙ යාට ඇත්තේ නෑ. යා පැමිණගත්ත බැසගත්ත දෘෂ්ටිය. ඒ දෘෂ්ටියේ තියෙන්නේ අර යා හිතාගෙන ඉන්න පැවැත්ම මත. ලෝකේ තියනවා කියලා හිතාගත්ත යම් කිසි දෙයක් ඇති බවට ගත්ත දේ මත තමයි එයාගේ මේ දෘෂ්ටියේ පැවැත්ම කියන දේ තීරණය වෙන්නේ. අන්න එතකොට කියනවා ඉදන් සච්චාබිනිවේෂ කාය ග්‍රන්ථය කියලා. මේක සත්‍යමයි කියලා හිතාගෙන ඉන්න දේ තියෙනකන් ඒ දෘෂ්ටිගතිකත්වයේ තියෙන්නෙම රූපය ඇති කල්ලි කයකට බැස ගැනීම වශයෙන්. ඒක ඉදන් සච්චාබිනිවේෂ කාය ග්‍රන්ථයයි කියලා කියනවා. කතමේ ධම්මා නෝගන්තහා ග්‍රන්ථ නොවන ධර්මයෝ මොනවද? තේ ධම්මේ ටපෙත්වා. අපි දැන් ග්‍රන්ථ හතරක් කතා කරානේ. එතකොට අන්නේ ග්‍රන්ථ හතර අතහැරලා අවශේෂා කුසලා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියප්පන්නා වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා නෝගන්ත. ග්‍රන්ථ නොවන ධර්මයෝ මොනවද? ඒ කියන්නේ මේ ගෙතීම නැති ධර්ම මොනවද කියලා අහනවා. ග්‍රන්ථ නොවන ධර්මයෝ කුසල අකුසල අව්‍යාකෘතයන් තියෙනවා. කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුසල අකුසල අව්‍යාකෘත නැතිනම් විපාකාදී ධර්මයෝ ක්‍රියා ධර්මයෝ තියෙනවා නම් වේදනා සංඥා සංස්කාර විඥාන ස්කන්ධයන් තියෙනවා නම් සියලුම රූපයක් තියෙනවා නම් අසංකත ධාතුවක් තියෙනවා නම් අර හතර ඇරුණකොට අනිත් සියලුම දේවල් ටිකට කියනවා නෝගන්තා. ගන්ත නෙමෙයි ඒවා. ඒ කියන්නේ ගෙතීම් නෙමෙයි. ගෙතීම කියලා කියන්නේ අර ගැට ගහන්න ගත්ත ලණුව වගේ දෙයක්. එතකොට ලණු නොවන අනිත්‍යව මොනවද කියලා අහුවාම ලණු නොවන අනිත්‍යව ටික ඔක්කොම ඒකට අයිති තමයි. ලණු නොවන අනිත්‍යව ඔක්කොම එතකොට කියන්න වෙනවා. ගෙතීම කරන්න අවශ්‍ය වුණ දේවල් බැඳීම් කරන්න අවශ්‍ය උන අනිත් ද්‍රව්‍ය ටික ඔක්කොම අයිති. හැබැයි ඒවා ලණු නෙමෙයි. ලණු ටික වෙනම. ඒ හතර තමයි කලින් කිව්වේ. අනිත් ද්‍රව්‍ය ටික වෙනම. කතමේ ධම්මා ගන්තනීයා ග්‍රන්ථ නීය ධර්මයෝ මොනවද? සාසවා කුසලා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර. ග්‍රන්ථ නීය ධර්මයෝ මොනවද? ශාස්ත්‍රව උන කුසලා කුසල අව්‍යාකෘතයක් තියෙනවා නම් කාමාවචර රූපාවචර අරූපාවචර ධර්මයෝ තියෙනවා නම් රූපස්කන්ධයක් තියෙනවා නම් වේදනා සංඥා සංස්කාර විඥානස්කන්ධය තියෙනවා නම් මේ ඔක්කොම ග්‍රන්ථ නීය ධර්මයෝ. ග්‍රන්ථ නීයයි කියලා කියන්නේ ගෙතෙන්නට හිතයි. ගෙතෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක ගෙතීම එක අස්සේ නැහැ. හැබැයි ගෙතෙන්න හිතකම තියෙනවා ඒ ධර්මයන්ගේ. ඕන වෙලාවක ගෙතීමකට යන්න පුළුවන්. එතකොට මේ ගෙතීමකට හිතයි කියන එකත් ඔබ වහන්සේලා පැහැදිලි කරගන්නට ඕනේ. අර අපි කතා කරපු සීනි සහ බෝතලේ කතාන්දරයෙන් තමයි ඔකත් ඔබ වහන්සේලාට තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ
ග්‍රන්ථ ටික යම්කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ ග්‍රන්ථ ටික තියෙන කෙනාට හසු වෙන සියලුම ධර්මය පොදුවේ ග්‍රන්ථනීයයි කිය යුතුයි. හසු වෙන සියලු ධර්මය පොදුවේ ග්‍රන්ථනීයයි කිය යුතුයි. යම් කෙනෙකුට ග්‍රන්ථ ටික නැත්තම් ඒ කෙනාට ග්‍රන්ථනීයයි නොකිය යුතුයි. යම් කිසි කෙනෙකුට ග්‍රන්ථ ටික නැත්තම් ඒ කෙනාට ග්‍රන්ථනීයයි නොකිය යුතුයි. මොකද ඔහු ග්‍රන්ථ නැති කලේ හසු වෙන්න ධර්මයක් නැති කළා. ඒ කියන්නේ දැන් ග්‍රන්ථනීයයි කියන වචනේ යෙදුවේ ගෙතීම් සහිත මනසක් තියෙන කෙනාට ගෙතෙන්න පුළුවන් ඉඩ හදලා දෙන නිසානේ. හැබැයි ගෙතීම නැති කරගත්ත කෙනාට එතකොට ගෙතීම නැති කරගත්ත කෙනාට කියලා කියන එක ඇතුලේ ගෙතීම නැති කරගත්තේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. ගෙතීම නැති කරගත්තේ ගෙතෙන්න ක්ෂේත්‍රයක් නැති කරපු නිසා. ඒ කියන්නේ යම් ක්ෂේත්‍රයක් මත නම් ගෙතීම තිබුණේ ඒ ගෙතීම තිබුණු ක්ෂේත්‍රය නැත්තම් ඒ කෙනාට ගෙතීම පවත්වන්න විදිහක් නැහැ. එතකොට ගෙතීම පවත්වපු ක්ෂේත්‍රය තමයි ග්‍රන්ථනීය ක්ෂේත්‍රය කියලා කියන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල කුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් ඒ කියන්නේ කුසල අකුසල විපාක ආදී ධර්මයෝ තියෙනවා නම් මේ ධර්මයන් ටික මත තමයි අපි මේ ග්‍රන්ථ ටික පවත්වලා තියෙන්නේ. එතකොට මේ ධර්ම ටික හම්බ වෙන්නේ නැති තැනක ග්‍රන්ථ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට හම්බ වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අපි හිතමු ඇහැට රූපය පෙනෙනවා කියන එක ග්‍රන්ථයක් නෙමෙයි ග්‍රන්ථනීය ධර්මයක්. අපි ඒකට කියනවා විපාකයක් කියලා. එතකොට මේ විපාක ධර්මය ග්‍රන්ථනීය වෙන්නේ ඒක ග්‍රන්ථයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් තමන්ගේ පැත්තට. ඒ ග්‍රන්ථයන්ගෙන් ඇසුරු වෙනවා කියලා කියන්නේ ඒ විපාකයේ හැටියට නොදැන ඇත්ත කරගන්න තැනදී. හැබැයි ඒ ග්‍රන්ථනීය ධර්මයේ පවතින එක විතරක් අපි වෙන් කරලා ගත්තොත් අපිට හම්බෙන්නේ මොකද්ද? අපිට හම්බෙන්නේ විපාක ධර්මයේ විතරයි. ඇහැට රූපයක් ගැටුණා, රූපය දැනගත්ත එක හිතෙන් රූපය දැනගත්තා කියන තැන ඔය සිද්ධිය විතරක් අපි කොටු කරලා ගත්තොත් ඕක ඇතුලේ මොකක්වත්ම කර්ම නැහැ, කෙලෙස් නැහැ. මේක නැවත මොකක්වත් ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන රූපය දැනගන්නවා කියන එකට හිත වැය වෙලා. රූපයට දැන ගැනීම හදලා දීම සඳහා අනිත්‍යක නාම රූප ධර්ම අනිත්‍යක වැය වෙලා. එතකොට රූපය දැන ගැනීම මේකට වැය වෙලා මේ ටික එක පවත්වන්න වැය වෙලා ඔවුනොවුන්ගේ කෘත්‍ය ඔවුනොවුන්ම දිදුලෝ ගැනීම පිණිස වැය වෙලා ඉවරයි. ඔවුනොවුන්ගේ හැකියාව පෙන්වා සිටීම සඳහා වැය වෙලා ඉවරයි. අනිත් දෙයක් පරිබාහිරව ගෙන්නලා දෙන්න එතන හැකියාවක් තිබුණේ නැහැ. නැති දෙයක් ඇති හැටියට පෙන්වන හැකියාවක් එතන තිබුණේ නැහැ. ඒගොල්ලෝ කරපු දේ තමයි එතන තිබුණු ඇත්ත දැනගත්ත එක. ඒ විදිහට තමයි අපිට හැම මොහොතකම පවතින ඇත්ත ස්වභාවයේ බවට පත් වෙන්නේ. අන්න ඒ ස්වභාවය නොදන්න තැනකදී තමයි අපි ඒ සිද්ධි දාමයේම ඉවර වුණාට පස්සේ නැවත ඒ ධර්මයෝ වෙත නැඹුරු වෙන්නේ. ඇති බවට නැවත ඒ ධර්මයෝ වෙත නැඹුරු වෙන්නේ ඒ ටික හටගෙන නැති වුණ තැනකදී. ඒකට කියනවා ඒ ධර්මයෝ නිරුද්ධ වුණ තැනක නිරුද්ධ වුණ බව දන්නේ නැහැ කියලා. අනිත්‍ය වුණ තැනක අනිත්‍ය වූ බව දන්නේ නැහැ කියලා කියනවා. යම් කිසි කෙනෙකුට අනිත්‍ය වුණ බව දැක්කොත්, නිරුද්ධ වූ බව දැක්කොත් එයාට ඇහැ හෝ රූපය හෝ චක්කු විඥානය හම්බ වෙන්නේ නැහැනේ. එයාට දකින්න වෙන්නේ අනිත්‍ය වූ දෙයක් නම් අනිත්‍ය වූ ඇහැ තියනවා කියලා එයා දැනගන්නේ නැහැ. අනිත්‍ය වූ රූපේ තියනවා කියලා දැනගන්නේ නැහැ. අනිත්‍ය වූ චක්කු විඥානය තියනවා කියලා එයා දැනගන්නේ නැහැ. අනිත්‍ය දේ අනිත්‍යම තමයි. එතකොට ඒ අනිත්‍ය ධර්මය දකින නිසා තමයි ග්‍රන්ථ ටික උපදවන්න තැනක් නැත්තේ. ඇයි අර ධර්මයන්ගේ Nirodhaය දැක්ක නිසා ග්‍රන්ථ ධර්මතා ටිකේ පැවැත්මට භූමියක් හම්බ වෙන්නේ නැහැ. ස්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා තව විදිහකින් විඥාන ඨිතියක් නැහැ කියලා. මේ විඥාණයට පැවැත්මක් හදලා දෙන්න විඥාණය පිහිටවන්න තැනක් හම්බ වෙන්නේ මේ ධර්මයෝ නිරුද්ධ වුණ බවට පෙන්වන කම නිසා. ලෝකෝත්තර භූමියට අදාළ වෙන්නේ අන්න ඒ Nirodhaය පෙන්වන කම. ඒ නිසා මේ ග්‍රන්ථ නීයයි කියන එකට අපරියාපන්න භූමිය අදාළ කරගන්නේ නැහැ.
ග්‍රන්ථ නීයයි කියන එකට අපරියාපන්න භූමිය අදාළ කරගන්නේ නැහැ. ඒකට හේතුව එතන ග්‍රන්ථයන්ගේ පැවැත්මක් නැහැ. ග්‍රන්ථය පවත්වන්න තියෙන ක්ෂේත්‍රයේ පැවැත්මකුත් නැහැ. ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ කියනකොට ඇහැ නිරුද්ධයි, රූපේ නිරුද්ධයි, චක්කු විඥානය නිරුද්ධයි. ඒකෙන් ඇහැ නිරුද්ධයි කියලා කියන්නේ මේ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. දර්ශන කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා ඒ ධර්මයන්ට වැය වෙන එක. හැබැයි ඒ ධර්මයන් වැය වුණු බව, අනිත්‍ය වුණු බව විතරක් අවබෝධ කරනවා. ඒ නිසා Nirodha දකිනවා. Nirodha දන්න නිසා, Nirodha දකින නිසා ග්‍රන්ථයන්ගේ පැවැත්මක් නැහැ. අර ධර්මයන්ගේත් පැවැත්මක් නැහැ. පවතින බවට ඇසුරු වෙන්නේ නැහැ. ඒ නිසා ග්‍රන්ථ නීය ධර්ම හැටියට කතා කරනකොට අපරියාපන්න භූමිය ඇතුළත් කරන්නේ නැහැ. ඒ අපරියාපන්න භූමියට අයත් මාර්ග හෝ ඵල හෝ ස්කන්ධ ධර්මතා ටික ඇතුළත් කරන්නේත් නැහැ. කතමේ ධම්මා අගන්තනීයා අග්‍රන්ථ වූ ධර්මය මොනවද? ග්‍රන්ථ නොවන ධර්ම මොනවද කියලා අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු. අපරියාපන්න මාර්ගයත් අපරියාපන්න වූ මාර්ගයට තියෙන මාර්ගඵල ටිකත් ඒ වගේම අසංකත ධාතුව. අසංකතය කියලා කියන්නේ නිවන. සංකතය තුල තමයි මාර්ගයත් ඵලයත් කියන එක තියෙන්නේ. ඒ කියන්නේ හේතුව නිසා සකස් වෙන බව නිසා මාර්ගයත් සංකතයි, ඵල ධර්මයත් ඵලය කියන එකත් සංකතයි, හේතුන්ගෙන් හටගත්ත දෙයක්. හැබැයි ඒ තැනක ඇති නිවන කියන එක එකට අසංස්කෘත ධාතුව කියලා කියනවා. ඒක සකස් කරපු දෙයක් මේ කිසියකින් සකස් කරගත්ත දෙයක් නොවන නිසා. එතකොට රහතන් වහන්සේ කියන තැන අසංකත ධාතුවට අයිති දෙයක්. ලෝකෝත්තර ඥානයෙන් නොමිදුණු තැන. එතකොට ඒ ලෝකෝත්තර ඥානයෙන් නොබිඳුණු අසංස්කෘත ධාතුවක පැවැත්මක් නිසා ලෝකයෙහි ඇති බවට හෝ නැති බවට හෝ සංකල්පනාවන්ගේ පැවැත්මක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා එතන හේතු ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ධර්මයට කියනවා අගන්තනීයා කියලා. එතකොට මේ ග්‍රන්ථනීය නැහැ. අගන්තනීයයි. ඒ ධර්මය අගන්තනීය ධර්ම. කතමේ ධම්මා ග්‍රන්ථ සම්පයුත්තා ග්‍රන්ථ සම්ප්‍රයුක්ත ධර්මය මොනවද? තේහි ධම්මේහි ඒ ධම්මා සම්පයුත්තා වේදනා සංඥා සංකාර විඥානක්ඛන්‍දෝ මේ ධම්මා ග්‍රන්ථ සම්පයුත්තා. ග්‍රන්ථ හා යෙදුණු ධර්මය මොනවද කියලා අහනවා. තේහි ධම්මේහි. තේහි ධම්මේහි කියලා කියන්නේ අර ඒ ධර්මයන්ගෙන් කියන එක මොන ධර්මයන්ගෙන්ද? අර ග්‍රන්ථ ධර්ම කියලා කිව්වේ. ඒ ග්‍රන්ථ ධර්මයන් හා එකතු වෙලා තියෙන දේවල් වලට කියනවා සම්ප්‍රයුක්ත ධර්ම කියලා. ඒ ග්‍රන්ථයේ යෙදෙන වෙලාවේදී වේදනා සංඥා සංස්කාර විඥාන සිතක් තියෙන විඥානයක් තියෙනවා නම් මේ ධර්මතා ටිකට කියනවා ග්‍රන්ථ සම්ප්‍රයුක්තයි කියලා. ග්‍රන්ථ විප්පයුක්තයි කියලා කියනවා ඒ ග්‍රන්ථ නොයෙදුණු අවස්ථාවේ තියෙන ස්කන්ධ ටිකට නිවනට මාර්ගයට සහ ඵලයටත් අසංකත ධාතුවටත් ග්‍රන්ථ විප්පයුක්තයි කියලා කියන. ඒ කියන්නේ ග්‍රන්ථය යෙදෙන්නේ නැහැ. කතමේ ධම්මා ගන්තාචේව ගන්තනීයාච ග්‍රන්ථත් වෙන ග්‍රන්ථනීයත් වෙන ධර්ම මොනවද කියලා අහනවා. තේව ගන්තා ගන්තාචේව ගන්තනීයාච ග්‍රන්ථ ටිකම ඒ කියන්නේ අර කියපු ග්‍රන්ථ හතරම ග්‍රන්ථත් වෙනවා ග්‍රන්ථයන්ට හිතත් වෙනවා. ග්‍රන්ථ ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. කතමේ ධම්මා ගන්තනීයාචේව නොච ගන්තා ග්‍රන්ථනීයත් වෙනවා නමුත් ග්‍රන්ථ වෙන්නේ නැහැ. ග්‍රන්ථනීය වෙනවා ග්‍රන්ථ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබ වහන්සේලාට ඒක පැහැදිලි වෙන්න ඕනේ. අපි යම් ධර්මතා ටිකක් කිව්වනම් අර ග්‍රන්ථනීයයි කියලා. ඒ ධර්ම ග්‍රන්ථ නෙමෙයි. නමුත් ඒවා ග්‍රන්ථනීයයි. ඒ වගේම ගන්තාචේව ගන්ත සම්පයුත්තාච කියලා කියනවා. ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ යෙදිලත් තියෙනවා. අර කියන හතරටත් අයිති වෙලා ඒ හතරට ග්‍රන්ථ යෙදිලත් තියෙනවා. සීලබ්බත පරාමාසෝ කායගන්තෝ අවිජ්ජා කායගන්තේන ගන්තෝච්චේව ගන්ත සම්පයුත්තෝච. සීලබ්බත පරාමාසය කියන එක අවිද්‍යාව හා යෙදිලා තියෙනවා. අවිද්‍යා කාය ග්‍රන්ථය හා එකතු යෙදෙනකොට ඒකට කියනවා ග්‍රන්ථයකුත් වෙනවා සීලබ්බත පරාමාසය. හැබැයි අවිද්‍යාව කියන කාය ග්‍රන්ථයත් එක්ක එකට එකතු වෙලා වෙලිලා තියෙන නිසා ග්‍රන්ථ සම්පයුත්තයි කියලා කියනවා. කියන්නේ එක ග්‍රන්ථයක් තියෙන තැනක තව ග්‍රන්ථයක් පවතිනකොට ඒක ග්‍රන්ථත් වෙනවා ග්‍රන්ථ සම්ප්‍රයුක්තත් වෙනවා. සම්ප්‍රයුක්තයි කියන්නේ එකට යෙදිලා තියෙනවා කියන එක. එතකොට ග්‍රන්ථ සහ ග්‍රන්ථ සම්ප්‍රයුක්තව ඒ ධර්ම දකින්න පුළුවන්.
ඒ වගේම කතමේ ධම්මා ගන්ත සම්පයුත්තාච්චේව නොච ගන්තා ගන්ත සම්ප්‍රයුක්තයි ගන්ත වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ග්‍රන්ථ ධර්මයන් හැරලා අනිකුත් ධර්මතා ටික වේදනා සංඥා සංස්කාර විඥාන ආදී ධර්මයන් ග්‍රන්ථ සම්ප්‍රයුක්ත වෙනවා. නමුත් ග්‍රන්ථ වෙන්නේ නැහැ. එතකොට කතමේ ධම්මා ග්‍රන්ථ විප්‍රයුක්තා ග්‍රන්ථ නීයා කවර ධර්මයක්ද ග්‍රන්ථ විප්‍රයුක්තව ග්‍රන්ථ නීය වෙන්නේ? තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා ඒ ග්‍රන්ථ ධර්මයන්ගෙන් යම් ධර්මයක් විප්‍රයුක්ත නම් ඒ කියන්නේ අපි ග්‍රන්ථ හතරක් කතා කරානේ. ග්‍රන්ථ හතරෙන් යම් ධර්මයක් විප්‍රයුක්තයි නම් විප්‍රයුක්තයි කියන්නේ ඒ ධර්මය හා යෙදිලා නැත්තම් ඒ යෙදිලා නැති සාසව කුසල කුසල අව්‍යාකෘත ධර්මයෝ තියෙනවා නම් ඒ ධර්මයෝ ග්‍රන්ථ විප්‍රයුක්තා ග්‍රන්ථ නෑ ඒවල නමුත් ග්‍රන්ථනීයා ග්‍රන්ථ ඇති කර ගැනීම පිණිස හිතයි. ලෝකෝත්තර මාර්ගයත් ලෝකෝත්තර ඵලයත් අසංකත ධාතුවත් ග්‍රන්ථ විප්‍රයුක්තා අගන්තනීයා. ග්‍රන්ථ විප්‍රයුක්තයි ඒවල ග්‍රන්ථ යෙදිලා නැහැ. ඒ වගේම මේ දේවල් ග්‍රන්ථ ඇති කරගන්න හිත දේවලුත් නෙමෙයි කියලා කියනවා. එතකොට ඒ ග්‍රන්ථ කියලා කියන්නේ ගෙතීම කියන එකට. ගෙතෙනවා කියලා කියන එක අපි කිව්වා මේ කයකම ගෙතෙනවා කියලා. ඒ සංකල්පනා තියෙනවා නම් නැවත නැවත රූපයකටම බැස ගන්නවා. නැවත නැවත රූපය හා සමගම එකතු වෙනවා. ඒ නිසා ඒ ධර්මයන්ට කාය ග්‍රන්ථයක් කියලා කියනවා. ඒක ඒ නිසා ඒ ධර්මයෝ ග්‍රන්ථ ධර්මයෝ කියලා කියනවා. එතකොට රූපය ගැන අපි කියන්නේ මොකක් කියලාද? ග්‍රන්ථ නීයයි කියලා. රූපය කියන එක ග්‍රන්ථනීය ධර්මයක්. ග්‍රන්ථනීයයි කියලා කියන්නේ රූපය හැම වෙලාවකම මේ ග්‍රන්ථ ධර්මතා ටික පැවැත්වීමට හිත ධර්මයක්. රූපය යම් තැනක ඇසුරු වෙනවා නම් රූපය පවතින බවට හමු වෙන ඒ තැනක තියෙන්නේ ග්‍රන්ථනීය කමක්. එහෙම නැතිනම් ග්‍රන්ථ සහිත මනසකට තමයි මේ රූපය ඇසුරු වීම කියන දේ සිද්ධ වෙන්නේ. එනිසා රූපය කියන දේ මේ ග්‍රන්ථයන්ගේ පැවැත්මට හිතයි. රූපය ඇතුලේ ග්‍රන්ථ නැහැ. රූපේ කියන දෙයින් ග්‍රන්ථ ගෙනල්ලා දුන්නෙත් නැහැ. හැබැයි මෙහි පවත්වන ග්‍රන්ථ ටික පවත්වලා තියෙන රූපය මත. ඒ නිසා කේක් කෑල්ල අයිසින් දා ගන්න හිතයිනේ. කේක් ටික අයිසින් දාලා ගන්න හිතයි. එතකොට අයිසින් කේක් හැදෙනවා. එතකොට අපි ග්‍රන්ථනීය උන රූපයට ග්‍රන්ථ ටික යොදලා ගත්තට පස්සේ අපිට අවිජ්ජා කාය ග්‍රන්ථ, ව්‍යාපාද කාය ග්‍රන්ථ ආදී ලෙස කයකම අපි ගෙතිලා පවතිනවා. එතකොට අයිසින් කේක් කන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට අපේ ගෙතීම කියන දේ බාහිර රූපය හා සමගම හැම මොහොතකම පවතිනවා. ඒකේ ප්‍රතිඵලය තමයි හිතුවොත් හිතන්නේ රූපයක් පිළිබඳව. මොකක් හරි විඳීමක් ගැන කල්පනා කළත් ඒ විඳීම හා සම්බන්ධව ලින්ක් වෙනවා ඉක්මනටම අපි විඳපු රූපයක් කොහෙන් හරි. කපුටෙක්ගේ සද්දයක් ඇහෙනකොටම සද්දේ තමයි ඇහෙන්නේ. එතකොට ඒකට අපි ඇහෙන් දකින්න එකත් එක්කම ගැට ගැහිලා තමයි අපිට එන්නේ. ඒ කොහෙන් ගියත් අන්තිමේටම මිදෙන්න ගියත් ඇතුලේ හිටියත් ඔක්කොම ග්‍රන්ථය ඇතුලේ තමයි ඉන්නේ. ලෝකෙදී හොයාගෙන වස්තු සම්පත් හොයාගෙන ගියොත් ඒ දේවල් වලට යන අවිද්‍යාව තුල ඉඳලා ඒත් කයකම ගෙතිලා. ඒ දේවල් වල ගැටෙන්න ගියොත් ඒත් ගෙතිලා. මිදෙන්න හිතාගෙන ගියොත් එහෙම මිදෙන්න හිතාගෙන ලෝකයේ ඇතුලේ තියෙන දේවල්ම අතහැර එහෙම යන්න ගියොත් එහෙම ඒත් කයකම ගෙතිලා. කායික පැත්තෙන් සුද්ධිය පනවන්න ගියොත් එහෙම. සමහර වෙලාවට දර්ශනීය පැත්තෙන් අතහරින්න ගියොත් එහෙම ඒත් කාය ග්‍රන්ථයකටපත් වෙලා. ඇයි? ඒත් කාය ග්‍රන්ථයකටපත් වෙලා කියන්නේ අර පවතින දේක ඇති බවට අරගෙන අන්තිමේටම කොහෙන් හරි නතර වෙලා තියෙනවා. අන්තිමේටම ගිහිල්ලා කිසිම දෙයක් නැහැ කියලා තියනවා කියලා හිතාගෙන ඉන්න දේ නැති බව ගැන අරමුණු කරලා එක්ක ශුන්්‍යතාවයක් බලන්න ගිහිල්ලා තියෙනවා. එක්ක ඔක්කොම හිතේ කියලා දැනගන්න හිත පවතිනවා කියලා හිතාගෙන ඒක ඇතුලේ ජීවත් වෙනවා. එක්ක රූපේ කඩ බලලා අන්තිමේටම පරමාර්ථ වශයෙන්ම මේ රූපය හැමදාටම තියෙන රූපයක් තියෙනවා. අපි ඉපදුනත් නැතත් මේ රූප කලාප වෙනස් වෙමින් නැති වෙමින් යන ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඒ පවතින රූපයක් ඇති බවට හෝ අපි පිහිටලා සිටිනවා. ඒකට දෘෂ්ටි වශයෙන් එහෙම හෝ රූපයට බැස ගන්නවා. ඒ විදිහට අන්තිමේටම ගිහිල්ලා කොහෙන් හරි ගිහිල්ලා අර පවතින දෙයකටම බැසගෙන ඉන්නවා. ඒකට එක්ක දෘෂ්ටි වශයෙන් බැස ගන්නවා, එක්ක සිල් වෘත වශයෙන් බැස ගන්නවා, එක්ක පටිඝේ වශයෙන්, ද්වේෂයේ වශයෙන් බැස ගන්නවා, එක්ක ඇලීම වශයෙන් බැස ගන්නවා. එතකොට මේක ඇතුලේ කතා කරන්නේ කාරණා දෙකක් ප්‍රධාන ලෙසම.
ලෝකයාගේ පැවැත්ම එක පැත්තකින් කතා කරනවා, ලෝකෙන් මිදෙන්න යනවා කියලා යන පැත්ත ගැන එකකින් කතා කරනවා. ලෝකයා ජීවත් වෙනවා එක පැත්තකින්, ඒ ජීවත් වෙන පැත්තේ එකක්, මිදෙන්න කියලා කතා කරන එක තව පැත්තක්. තව විදිහකින් කියනවා නම් කාමසුකල්ලිකානුയോഗය සහ අත්තිකිලමතානුയോഗය කියන දෙපැත්තත් එක්ක තමයි මේ කතා කරලා තියෙන්නේ. එතකොට ලෝකේ පැවැත්ම තුළ පිරිසක් යනකොට ඒක අස්සෙම අපි ලෝකෙන් එතර වෙන්න ලෝකයේ ඇතුළෙම හොයන කෙනෙකුට මේ ග්‍රන්ථනීය බව තුළ තමයි ඉන්නේ. ඒ නිසා මේ ශාසනය ලෝකෝත්තර දර්ශනය උරුම නොකරගත්තොත් ලෝකෝත්තර දර්ශනය නැති ඕනම කෙනෙක් මේක අස්සේ තමයි මේ දෙයාකාර පැවැත්ම තුළ අනිවාර්යයෙන්ම වාසය කරනවාමයි. එක්කෝ යා තියෙන දේ අනුව ජීවත් වෙනවා, එහෙම නැත්නම් තියෙන දේ මිදීම පිණිස තියෙන දේ මත උත්සාහවත් වෙනවා. ඒ නිසා ගින්න ඇතුලේ පිච්චි පිච්චි හිටියත් ගින්න ඇතුලේ නොපිච්චි ඉන්න උත්සාහවත් උනත් දෙන්නම ඉන්නේ එකම පිච්චෙන තැන. ඒ වගේ අපි මේ ලෝකයේ ඇතුලේ වෙලා ග්‍රන්ථනීය ධර්ම ටික ඇසුරු කරගෙන අපි උත්සාහවත් වෙනවා නම් ඒකෙන් මිදෙන්න උත්සාහ වුණත් ඒත් වැරදි. ඒ වගේම මේ ග්‍රන්ථනීය ධර්ම ටික ඇසුරු කරමින් අපි ඒක ඇතුලේ ජීවත් වුණත් ඒත් වැරදි. ඒ නිසා ලෝකෝත්තර දර්ශනයේට ලෝකයේ ඇතුලේ පැවැත්ම ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපිට ග්‍රන්ථනීය ධර්ම පවතින්නේ ග්‍රන්ථ ඇති මනසක් ඇති කෙනෙකුටයි. එහෙම නැතිනම් එයාට ග්‍රන්ථනීය ධර්ම හසු වෙන්නේ නැත්තේ ඒක කතා කරන්නේ මොන පරයයෙන්ද කියන එක හොඳට වටහාගෙන තියා ගැනීම මම හිතනවා වැදගත් කියලා. ඒ නිසා රූපය කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන ඇසුරු වෙන්නේ නැහැ. ආයතන ඇසුරු වෙන්නේ නැහැ. ආයතන නිරුද්ධයි කියන ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරලා කියනවා. ඒ ධර්මතා ඔක්කොගෙම නිරෝධය මිසක රහතන් වහන්සේ කියන තැන සාක්ෂාත් කිරීම වෙන්නේ ඒ ධර්මයන්ගේ පැවැත්ම කියන තැන කතා කරන්නේ නැහැ. එතකොට රහත්ද නැද්ද කියන එක තීරණය කරලා තියෙන්නේ ඇහැට රූප ගැටෙනවා කියන කෘත්‍ය සිද්ධ වෙන තැනින් නෙමෙයි. ඒ කෘත්‍ය පිළිබඳව ප්‍රතිචාර දක්වලා ඒක අල්ල ගන්නවා කියන පැත්තෙන් තමයි රහත්ද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. අපරියාපන්න භූමියේද කාම භූමියේද රූප භූමියේද අරූප භූමියේද කියන එක තීරණය කරන්නේ අද ඇහැට රූපය ගැටෙන මට්ටමින් නෙමෙයි. ඒ නිසා රූපාවචර ධානයේ උපදෝගත්ත කෙනෙකුටත් මේ භූමියේ ඉන්නකොට ඇහැට රූප ගැටෙනවා. හැබැයි ඒ රූප පිළිබඳව එයා ප්‍රතිචාර දක්වන පැත්ත වෙනස් කරලා තියෙනවා එයා. අරූපාවචර භූමියේත් ඒ විදිහටමයි. අපරියාපන්න භූමියේත් ඒ විදිහටමයි. එයා ප්‍රතිචාර දක්වන පැත්ත වෙනස් කරලා තියෙනවා. අන්න ඒ ප්‍රතිචාර දක්වන පැත්තේ ග්‍රන්ථය දෙන්නේ නැත්නම් ඒ ග්‍රන්ථ නොයෙදෙන කෙනාට ග්‍රන්ථවලට හසු වෙන ග්‍රන්ථනීය වූ ක්ෂේත්‍රය හම්බ වෙන්නේ නැති වෙලා. එහෙම නැතිනම් ඒක දෙපැත්තට කියන්න පුළුවන් ග්‍රන්ථනීය වූ ක්ෂේත්‍රය හම්බ වෙන්නේ නැති නිසා ග්‍රන්ථයන්ගේ පැවැත්මක් නැහැ කියලා. තව විදිහකින් කියනවා නම් ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කළ නිසා සමුදය කියන දේ අනුත්පාද නිරෝධයකට ගිහිල්ලා. ස්කන්ධ නිරෝධය නිසා සමුදය නොහට ගන්න බවට ගිහිල්ලා කියලා. ඒ නිසා රූපය කියන එක හැමදාම ග්‍රන්ථනීය ධර්මයක්. ග්‍රන්ථ සහිත මනසකට තමයි රූපය ඇසුරු වෙන්නේ. ග්‍රන්ථ රහිත නම් යම් මනසක ඒ මනසට රූපය ඇසුරු වෙන්නේ නැහැ. රූපය ඇසුරු වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කළේ වැරදිවට වටහා ගන්න එපා. ඇහැට රූපය ගැටෙන්නේ නැහැ කියලා නම් නෙමෙයි. රූපය ඇසුරු වෙන්නේ නැහැ කියන එක අදහස් කළේ මොකද රූපය ගැටෙන වෙලාවේදී අපිට රූපය ගැන වෙනමම දැනගැනීමේ හැකියාවක් හෝ එතන තණ්හාව හෝ නිරෝධය හෝ එතන ඇත්තේ නැහැ. ඒක තමන්ගේ කෘත්‍ය සිද්ධ වෙන්න වැය වෙලා. ඒ ගැන දැනගන්නේ ඒක නොවන තැනකින්. අන්න ඒ නොවන තැනකින් දැනගන්නකොට එයාට හසු වෙන්නේ රූප නිරෝධය න ะ. එතකොට එයාට රූපේ හම්බෙලා නැහනේ. අපි රූපය ඇසුරු කරන්නේ රූපේ නොවන තැනක ඉඳලා. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අනේ පිඬුසිටුතුමාට කියන්නේ ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. ඔබේ විඥාණයට විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. එතකොට විඥාණය ඇස ඇසුරු කරනවා කියලා කියන්නේ විඥාණයේ රූපය ඇසුරු කරනවා කියලා කියන්නේ අර කෘත්‍ය සිද්ධ කරමින් නිරුද්ධ වුණ ධර්මය ඇති හැටියට අල්ලගත් එකට කියනවා ඒ ධර්මය ඇසුරු කළා කියලා. යම් කිසි විදිහකින් විඥාණයෙන් ඒ ධර්මය ඇසුරු කරන්නේ නැත්නම් ඒ ධර්මයන්ගේ නිරෝධය පෙන්වලා දීලා තියෙන්න ඕනේ එහෙනම් හිතට. ඒකම විඥාන ධාතුවෙන් දැකලා තියෙන්නේ මොකද්ද? අර සලායතන නිරෝධය කියන එක. සලායතන නිරෝධය දැකපු කෙනාට ආයේ උපාදාන වශයෙන් අල්ලගන්න තැනක් නැහැ. දැන් අපි ඒකට උදාහරණයක් කියන්නේ උභාන්සලගේ කවුරු හරි අවුරුදු 10කට 15කට කලින් මැරුණු කෙනෙක් බලන්න එයාව ආශ්‍රය කරන්න උභාන්සලා හෙට යන්නේ නැහැ නේ. ඒ කෙනාට කතා කරන්න ඕනේ කියලා ෆෝන් එක අරගෙන ටෙලිෆෝන් නම්බර් එකක් එහෙම ඔබන්නේ නැහැ නේ.
අවුරුදු 10කට 15කට කලින් මැරුණා නම් අපි දන්නවා මැරුණා කියලා. ඒක නෑ අසුරු කරන්න ආයේ හිත නැමෙන්නේ නැහැ. ඒ වගේ අපි යම් රූපයක් නිරුද්ධයි කියලා අපි දන්නවනම් යම් ධර්මයක් හටගෙන නැති වුණා කියලා අපිට අවබෝධ වුණා නම් අවබෝධ වූ ධර්මයේ කෙරෙහි අපි නැවත හිත පෙරලා පතිත කරයිද ඒ ධර්මයේ පවතිනවා කියලා. ඒ මෝඩකම නැහැ. එතකොට Nirodhe සාක්ෂාත් කළොත් ඒ ධර්මයන්ගේ පැවැත්ම හම්බ වෙන්නේ නැහැ. පැවැත්ම හම්බ වෙන්නේ නැති නිසා එක පැත්තකින් ඒ ධර්මයේ Nirodhe දැක්කා. තව පැත්තකින් අර ඉන්නවා කියලා හිතාගත්ත දේ මත ඇති කරගන්න දේවල් ටික නොහට ගන්න බවට පත් කළා. ඒක අපින් වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ග්‍රන්ථනීය වූ රූපය කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ අපරියාපන්න මට්ටමකදී. ඊට පස්සේ තියෙනවා ඕඝය. ඕඝය කියලා කියන්නේ සැඩපහර කියන එකට. ග්‍රන්ථනීය ළඟට අපිට තියෙන්නේ ඕඝනීයන් කියන එක. ඕඝනීය කියලා කියන්නේ ඕඝය කියලා කියනවා සැඩපහරට නැතිනම් ප්‍රවාහයකට යම්කිසි තල්ලු වෙලා යන දෙයකට. එතකොට මේ ඕඝ ධර්මයක් අපිට කතා කරන්න වෙන්නේ ওই ග්‍රන්ථය ගැන කතා කරපු පරයයෙන්මයි. සැඩපහරකට හසු වෙලා ගහගෙන යනවා වගේ අපිත් මේ ආයතනයන්ගේ සැඩපහරට හසු වෙලා ආයතන ප්‍රවාහය ඔස්සේ ගහගෙන යන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මිදීමක් ගැන කතා කරන්න බැරි. ඕගය ඇතුලේ ඉන්නකම් ඕගය ඇතුලේ මිදෙන දේ ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අර ග්‍රන්ථයේ ඇතුලේ ග්‍රන්ථ නොවි ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ වගේ ඕගය ඇතුලේ අපිට මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඕගනීය ධර්ම ටික මතම තමයි ඕගය පවත්වන්නේ. ඕගනීයයි කියලා කිව්වේ ඕගය ඇති කරගන්න හිතයි කියන එක. ඕග ධර්ම කියලා කියේ මොනවද? කාමෝග, භවෝග, ditthියෝග, අවිජ්ජාෝග. කාමය කියන එක සැඩපහරක්. භවය කියන එක සැඩපහරක්. ditthිය කියන එක සැඩපහරක්. අවිජ්ජාව කියන එක සැඩපහරක්. කාමය කියන එක සැඩපහරක් කිව්වේ හිතෙහි පවත්නා කැමැත්ත කියන එක සැඩපහරක්. ඒ කැමැත්ත තියෙනකම් මොකද වෙන්නේ? කැමැත්ත ලැබෙනවා කියන පැත්තට ගහගෙන යෑම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ කැමැත්ත පවතින්නේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්ගේ කියලා අපි හිතනකොට, ඒ ධර්මයන්ගේ කියලා අපි කල්පනා කරනකොට අපේ සැඩපහර තමයි අපි මානසික මනෝ ප්‍රවාහය ඔස්සේ ගහගෙන යනවා. ඒ ධර්මයන්ගෙන් ඒ මානසික වින්දනයේ මානසික තෘප්තිය හොයාගෙන. එතකොට අපි හැමදාම කැමති වෙනවා රූප, ලස්සන රූප බලන්න. අපි හිතන්නේ ඒ කාමයේ තියෙන රූපේ කියලා. නිසා ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට කියනවා පංචකාම ගුණ කියලා. පංචකාම ගුණයන් පිළිබඳව කාමය පවත්වනවා. පංචකාම ගුණ කියලා කියන්නේ කාමය ඇති කරගන්න හිතයි කියන අර්ථයෙන්. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික කාමසහගත සංකල්පනාවෙන් ඇසුරු කරනකොට අපිට පේනවා අපි කැමති වෙන දේවල් තියෙන රූපය කියලා. එතකොට අපිට රූපය ඕනේ දේ විඳින්න. ඒ නිසා අපි හැම වෙලාවකදීම ඒ දේවල් මතම නැඹුරු වෙලා ඒ දේ ගවේෂණය කරනවා, ඒ දේ හොයාගෙන යනවා. ඒක නිසා ඒකට කියනවා ඕගයක් කියලා. කාමය ඕගයක්. කාම ඕගයට හසු වුණ නිසා කාම ඕගයේ තෘප්තිය ලබන නිසා තමයි අපි මේ දේවල් මත නැඹුරු වෙලා අද අපේ ජීවිත පැවැත්මක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අනුස්සේ මට්ටමින් හරි අපිට හිතෙනවා නම් මේ වටපිට හරි ලස්සනයි බලන්න ඕන කියලා. ඒකම තමයි යෝගය. වෙන මොකක්වත් නෙමෙයි. අපි සැඩපාරට හසු වෙලා ඉන්නේ. ශා හොඳ සුවඳක් දැනෙනවා කියලා අපි සුවඳ පැත්තට යනවා නම් ඒකම තමයි යෝගය. එතකොට ඒකම තමයි අපේ ප්‍රවාහයට හසු වීම. ඒකම තමයි සැඩපහරට හසු වීම. අපිට ඒකෙන් මිදීමක් තිබුණේ නැහැ. එතකොට ඒ ඕඝය බාහිර වස්තුව මත පවත්වනකම සම්පූර්ණම කරන්න තියෙන්නේ අර ඕගනීය ධර්ම ටික මත. කියන්නේ බාහිර වස්තුව මත කිව්වේ ඒකේ ඕගය නැහැ. හැබැයි ඕගය මේ පැත්තේ තියෙන මේ ප්‍රවාහයට නතු කරගන්නවා. මේ ප්‍රවාහය පවත්වන්න පුළුවන්කම තියාගෙන ඉන්නේ අර වස්තු ටික අල්ල ගැනීම තුලින්. එතකොට ඒ නිසා ඒවලට කියනවා ඕගනීය ධර්ම කියලා. ඕගය කියලා කියනවා තමන්ගේ හිත පැත්තේ පවත්වන කාමයට. භවය කියලා කියනවා මේ භවති භවාති. එහෙම නැතිනම් පවතිනවා කියලා ගන්න සංකල්පනාවට, ලෝකයේහි පැවැත්ම ඔස්සේ ගන්න සංකල්පනාවට කියනවා භවය කියලා. එතකොට ඒ භවයත් ඕගයක්. අපි ජීවත් වෙන්නේ භවයේ මත. අපි කටයුතු කරන්නේ භවයේ මත. අපි මොකද පවතිනවා කියලා හිතාගත්ත ලෝකයේ මත තමයි කටයුතු කරන්නේ.
ඒ නිසා මෙහි පවතින සංකල්පනාව නැවත නැවතත් මහා භූත රූපයට පත් කරනකොට මහා භූත රූපයට නානත්වය සංඥාවක් මත පැමුණවනකොට එතකොට සිද්ධ වෙන දේ තමයි ඒ දේ මත අපේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන සංකල්පනාව තමන්ගේ හිතේ තියෙන අදහස රූපේ මත දකිනවා. ඔකට අපි අර උදාහරණයක් කලින් කියනවා වහන්සේලා අහලත් ඇති. රැට අපි ටෝච් එක අරගෙන යනකොට අපි ඉස්සරහට ටෝච් එක ගහගෙන යන්නේ නේ. ඉස්සරහට ටෝච් එක ගහගෙන යනකොට බලාගෙන ඉන්න ඉස්සරහේ උනාට කකුල උස්සන්නේ මෙහෙනේ. කකුල් දෙක මුලට ටෝච් එක ගහගෙන නෙමෙයිනේ කවුරුත් යන්නේ නේ. ඉස්සරහට ටෝච් එක ගහගෙන. එතකොට අපි ඉස්සරහට ටෝච් එක ගහගෙන යනකොට ටෝච් බලාගෙන ඉන්න ඉස්සරහා හැබැයි කකුල උස්සන්නේ මෙහෙ. ඇයි මේ පැත්තේ කකුල උස්සන්නේ? කකුල ඉස්සෙන්නේ නැත්නම් ගලක හැප්පෙන්නේ. එහෙනම් අපිට සංකල්පමය වශයෙන් තියෙනවා මේ මෙතන මේ විදිහේ ගලක් තියෙනවා මම කකුල උස්සලා මේක උඩින් තියන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇත්ත කරගත්ත රූපායතනයේ මත තමයි අපේ පැවැත්ම තියෙන්නේ. ඒ කියන්නේ භවයේ මත තමයි ඇවිදින්නේ කොටින්ම කියනවනම්. භව සංඥාව මත තමයි අද අපිට ලෝකය කියන දේ ප්‍රකට වෙලා තියෙන්නේ. බාහිර මහා භූත රූපය මත මෙහි පවතින සංකල්පනාව පතිත කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැනගැනීම නෙමෙයි. දැනගන්න දේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. දැනගැනීම සහ දකින දේ අතර වෙනසක් නොපෙනෙන කමේ තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අපි දැනගන්න සංකල්පමේ වශයෙන් දැනගත්ත දේ මහා භූතයට අයිති කියලා ඒ පැත්තට පතිත කරන හින්දා ඒ සංකල්පමේ වශයෙන් ඇති කරගත්ත දේ ලෝකේ තියෙනවමයි කියලා තමයි ඇති වෙන්නේ. ඒ නිසා අපිට ඉස්සරහින් සර්පයෙක් ගියා නම් ඇති බය වෙලා පැත්තකට පනින්න. ඇයි ඒ ඔස්සේ තියෙනවා අපිට සංකල්පනාවක් මේ සර්පයා මෙච්චර විසයි මේ කෑවොත් හරි අමාරු වෙනවා මැරෙන්න පුළුවන් අපිට ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා අපි මරණය ගැන හිතලා මරණය ගැන දන්න අම්මෝ මැරුණොත් ඉවරයි කියලා හිතාගත්ත දේවල් ටිකක්. අපි මැරෙන්න බය මැරිලා නෙමෙයිනේ. මේ ජීවිතේ මැරිලා නෙමෙයිනේ අපි මැරෙන්න බය වුණාට මැරෙන්න බයයි අපි. එතකොට ඒ අපි ඇති කරගත්ත සංකල්පනාව තුළ. එතකොට අර විදිහේ දෙයක් වෙනකොටම අර සංකල්පමේ වශයෙන් ඇති කරගත්ත දේ නිසා තමයි අපි බය වෙන්නේ. අපි කියන සර්පයා නිසා බය වුණා කියලා. ඇත්තටම බය වුණේ සර්පයා නිසා නෙමෙයිනේ අපි සංකල්පනාව නිසා තමයි බය වුණේ. එතකොට ඒ සංකල්පනාව වශයෙන් ඇති කරගත්ත දේ අපි දකින්නේ සර්පයාගේ පැත්තෙන්. එතකොට අම්මෝ සර්පයා කෑවොත් ඉවරයි කියලා අපි ඒ ටික පතිත කරනවා අර බාහිර රූපේ මතට. එතකොට ඒක දැනගැනීම කියන දේ නෙමෙයි ප්‍රශ්නේ උනේ. Taman දැනගත්ත දේ බාහිර සත් මහා භූතයට පතිත කිරීම කියන තැන තමයි ගැටලුව තිබුණේ. එතකොට යම් කිසි කෙනෙකුට බාහිරට නැවත පතිත කරනවා කියන දේ නැත්තම් එයාට දැනගෙන බය නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. සංකල්පය කියන දේ එයා තේරුම් ගත්තොත් සංකල්පේ බාහිරට පතිත කරන්නේ නැත්තම් ඉන්න සර්පයට බය වෙලා පනින්න හේතුවක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් කවදාවත් පනින්නේ නැහැ. හැබැයි සර්පයා කනවා කෑවොත් මැරෙනවා කියන්න නොදන්නවත් නෙමෙයි. ඒකනේ අර උපසේන තරුණ හසනේ කියන්නේ මා කය එළියෙන් තියන්න කියන්නේ තව ටිකකින් මේ කය විසිරලා යනවා කියලා කියනවානේ. එතකොට සර්පයා කෑවොත් මැරෙනවා කියන්න දන්නවා. දැනගැනීම නෙමෙයි එතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දැනගත්ත දේ බාහිරට පතිත කරන සංකල්පනාව තුළ බය උපදව ගන්න තියෙන ඒ දේ මත තමයි. එතකොට ඒ දේ විඳින්න පුද්ගලයා නිර්මාණය වෙලා පුද්ගලයාට දැන් බය වෙන්න පුළුවන්කම තියෙන ඉන්න සර්පේකට බය වෙනවා. එතකොට ඉන්න සර්පයාට බය වීම කියන දේ සම්පූර්ණම අර ඕඝය මත සිද්ධ වෙන දෙයක්. මොකද ඒ භවයේ මත තමයි යට ඒක හදලා තියෙන්නේ. එතකොට ඒ භවයේ මත සකස් කරගත්ත කාමසහගත සංකල්පනාව යම් පමණකටද ඒ පමණකට Tamanට දුක ඇති කරගන්න පුළුවන්. එයා මේ පුද්ගල බවට තණ්හා කරලා තියෙන යම් පමණකටද ඒ තණ්හා කරලා තියෙන මම නැති වෙන තරමට බයයි. ඒකින්ද මේ ආත්ම භය කියන එකත් හොඳ නෑ හිතන. අපි මැරෙයිද කියලා බය වෙනවනේ. කොරෝනා හැදින මැරෙයිද දන්නේ නැහැ. එහෙම මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා ආත්ම භය කියන එකත් හොඳ දෙයක් නෙවෙයි. ආත්ම භය කියන දේ උපකාර කරගන්න ඕනේ ආත්ම භය නැති කරගන්න. ඒ කියන්නේ සසරේ වනයේ ඉන්න භික්ෂුව නිතර මෙනෙහි කරන්න කියන මැරෙන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. සත්තු සර්පයෝ ඉන්නවා, අලි කොට්ටිය ඉන්නවා. ඉතින් මේ සත්තුන්ගෙන් හිරිවර වෙලා මැරෙන්න පුළුවන්. ගහක් කොලක් කඩන් ඉරලා මැරෙන්න පුළුවන්. හොර හතුරෙක් ඇවිල්ලා මරලා දාලා යන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවකදී අපිට වෙන්න පුළුවන්කම තියෙන. ඉතින් මිනිස්සු තුවක්කුවක් බැඳලා තින්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ආරණ්‍ය වාසී භික්ෂුවකට තියෙන අමතර ආනිසංශයක් කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ අර වගේ
මරණයටපත් වෙන්න තියෙන හේතු ප්‍රමාණය වැඩි නිසා ඒ ගැන ප්‍රත්‍යක්ෂා කිරීම. ඒ නිසා ඒක වීරිය ඇති කරගන්න තියෙන දෙයක් මිසක ඒ දෙයින් රැකවරණ හොයන්න තියෙන දෙයක්වත් නෙමෙයි එක පැත්තකින් ගත්තාම. ඒ නිසා ඕනෝටම වැඩිය මරණයට බය වෙන්න දෙයක්වත් නැහැ. බය වෙන්න දෙයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ බය වෙන්න ඕනේ මේ නිකන් ඉඳලා මේ මැරුණොත් නම් මේ හිත හදාගන්න නැතුව මැරුණොත් ආයෙ උපදිනවනේ. ඒකනේ කරුමේ. ඉතින් ඒ නිසා එහෙම නැත්තම් අපිට ආත්ම බය කියන එක ආත්ම ස්නේහත් එක්ක එන දෙයක්. ඒ කියන්නේ ඒක කෙලෙසයක්. ඒ කියන්නේ ආත්ම ස්නේහය කියලා කියන්නේ අපි ඒකට ආස කරනවා කියන එක. ඒ ආසා කිරීම තියෙන්නේ නිකන් නෙමෙයි තමන්ගේ වින්දන ලෝකය පිළිබඳව තමන්ට ඇති තෘප්තිමත් බව කියන එක. තමන් ගවේෂණය කරන ලෝකයේ මත තියෙන තෘප්තිමත් බව මත තමයි තමන්ට ආත්ම ස්නේහය ඇති වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සු සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් අපි අරගෙන බැලුවොත් එයා ජීවිතය ගැන කොච්චර අපේක්ෂා තියනවද එයාට. කොච්චර බලාපොරොත්තු තියනවද. ඒ නිසා මම මැරුණොත් මම මෙහෙම වුණොත් මේ දේවල් වෙයි මෙහෙම එයාට බලන්න ගොඩාක් තියෙනවා. මොකද ගොඩාක් දේවල් මත ගොඩ නැගුණු ආත්ම ස්නේහයක් තියෙනවා. ඒ නිසා මරණය කිව්වොත් එහෙම පැනලා දුවන්න තමයි බලන්නේ. ඒකනේ අද සමාජයේ ඇහෙන ප්‍රවෘත්ති දිහා බැලුවම අපිට ඒකනේ පේන්නේ සමහර වෙලාවට අර ලෙඩ වලට බෙහෙත් කරන දොස්තරලා එළියට දානවානේ. ඒ කියන්නේ මේ ලෙඩේ හැදිලා මැරෙන්නෙත් නෑ ඔක්කොම. නමුත් ඒ මට්ටමට මිනිස්සුපත් වෙන්නේ මම ඒ වගේ දේවල් දැක්කම මම කල්පනා කරේ මිනිස්සුන්ගේ ආත්ම භය කියන එක හරි පුදුමාකාර කෙලෙසයක්. ඒක පුදුමාකාර මට්ටමකට මිනිස්සුන්ගේ ඇතුලේ බැහැගෙන තියෙනවා කියන එක. ඒ කියන්නේ අර මට්ටමටපත් වෙන්න තරම් ආත්ම භය ගොඩ නැගෙනවා කියලා කියන්නේ ඒක මොනතරම් ජීවිතේට මිනිස්සු තණ්හා කරනවද මොනතරම් ජීවිතේට මිනිස්සු ආස කරනවද. ඒ කියන්නේ තමන්ගේ වින්දන ලෝකයට තමන්ගේ හාත්පස භෞතික ලෝකයට තියෙන ඇලීමනේ අපි ආත්ම ස්නේහය කියලා කතා කරාට මහා මුතු එකක් නෙමෙයිනේ. රූප දකින්න නැති කැමැත්ත, සද්ද අහන්න නැති කැමැත්ත, කොටිම කියන මේ ආයතන ටික පරිහරණය කරන්න නැති කැමැත්තේ එකතුව තමයි මම මට කැමතියි කියන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි බය පැමිණීම. ඒ නිසා කාමෝගය සහ භවෝගයේ ප්‍රතිඵලයක් ඒක. ඒක මොනතරම් වැඩි වෙලද Tamanට රැකවරණය හදාගන්න හැම පැත්තක්ම වහන්න බලනවා. ඒක තමයි ඒකේ තියෙන ප්‍රබල බව. ඉතින් ඒ නිසා ඒක සැඩපහරක්. ඒක ඒ නිසා ඕගයක් කියලා කියනවා. ඒ ඇති කරගත්ත භවය ඕගයක්. ඒ කාමය ඕගයක්. ඒ මත තමයි පැවැත්ම තීරණය කරගන්නේ. ඊට පස්සේ දෘෂ්ටිය ඒක භව දෘෂ්ටිය වෙන්න පුළුවන්. එතකොට මේ පැවැත්ම මත ඇති කරගත්ත දෘෂ්ටි සහගත සංකල්පනාව. ඒකත් ඕගයක්. සැඩපහරක් මිදෙන්න තැනක් තියලම නැහැ. ඊට පස්සේ මේ අවිද්‍යාව යථාර්ථයේ නොපෙන්නනකම කියන මේ ඕගය එක්ව පැතිරෙන දෙයක්. ඒ කියන්නේ සැඩපහරක ස්වභාවය තමයි ඒක එක ප්‍රවාහයක් විදිහට පල්ලෙහාට ගහගෙන යනවා. ඉතින් පොඩ්ඩක් දැම්මත් ඇදිලා යන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඒක තමයි ඕගයේ තියෙන ස්වභාවය. ඉතින් රූපය කියන එක ඕගනීය ධර්මයක්. කුසලය කියන එක ඕගනීය ධර්මයක්. අකුසලය කියන එක ඕග සංප්‍රයුක්තවත් වෙනවා. එතකොට මේ අව්‍යාකෘත ධර්මයෝ කියන එක විපාකයේ කියන එක ඕගනීය ධර්මයක්. ඒ කියන්නේ කාමෝග භවෝග ditthියෝග අවිජ්ජාෝග තියෙන කෙනාට ඒ ඕගය ඇති කර ගැනීම පිණිස හිත දේ තමයි අර ඕගනීය ධර්මය. කෝච්චිය යන්න රේල් පාර හිතයිනේ. කෝච්චිය යෑම සඳහා රේල් පාර හිත දෙයක්. එතකොට කෝච්චි නැත්තම් ලෝකේ කෝච්චි යෑමට හිත දෙයක් වෙන්නේ නැහැ. රේල් පාර කියන එක. එතකොට රේල් පාරක පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ අතනේ. කෝච්චිය නැත්තම් රේල් පාරක පැවැත්මක් හම්බ වෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට රේල් පාර තියෙනවා නම් ඒක කෝච්චියට යෑමට හිතයි. හිතයි කියන්නේ මෙයාට කෝච්චිය තියෙන නිසායි. යම් කෙනෙකුට කෝච්චිය නැහැ කියලා කියනවා නම් එයාට රේල් පාරක් නැහැ. කෝච්චියක් නැහැ. එතකොට යම් ඇහැ රූප චක්කු විඥාන ධර්මතා ටිකක් අපි කියනවා නම් ඕගේ ඇති කරගන්න හිතයි කියලා. යම් කෙනෙකුට ඕග ටික නැත්තම් ඇහැ රූප චක්කු විඥාන කියන ඕගනීය ධර්ම ටිකත් එයාට නැහැ. නිරුද්ධයි. එතකොට ඒ ඕග ධර්මය යෝගය කියලා කියනවා. යෝගය කියලා යෙදීම. එතකොට යෝගයත් ඕගය ගැන කතා කරපු ඒ කියන්නේ දැන් ඔය ඕග ගැන කතා කරපු ටික අර ග්‍රන්ථය ගැන කතා කරපු පරයයන්ගෙන්ම වර්ණගෙන ඒ කියන්නේ ඕග ධර්ම මොනවද ඕගනීය ධර්ම මොනවද ඕග නොවන
මේ නමුත් ඕග වලට හිත ධර්ම මොනවද කියමින් අර කතා කරපු පරයයන් දෙන්න වර්ණගෙනවා. හොඳේ. ඒකට යෝගය යෙදීම කියන එක. එතකොට යෙදීම කියන දේ ඒ විදිහම තමයි. යෙදීම කියන දේ අපිට යෝග ධර්මතා ටික එතකොට කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා ඇති වෙනවා. ඕග සහ යෝග ධර්මතා ටික එකට දිවෙන එකට යන ධර්මතා ටික. ඒ ධර්මයන්ගේ ස්වභාවය තමයි එතකොට ඒ යම් ධර්මයක් ඕගය වෙනවා නම් ඕග වූ ධර්මයේ කෙරෙහිම යෙදී පවතිනවා. ඒක ඕගයේ ස්වභාවය. ඒක හරියට මම කියන්නේ ගුණයි කරත්තේ ගමනයි වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ග්‍රන්ථය කියලා කියන්නේ බැඳුම කියන එක. ඒ බැඳුමේ ස්වභාවය තමයි ගුණාගේ කරත්තේ ගැට ගැහිම වගේ දෙයක්. ඒ කියන්නේ ගුණා කියන්නේ වෙන කවුරුත් නෑ තම තමන්ටම තමයි. එතකොට ඒ තම තමන්ටම ඒ දේ ගැට ගහලා පවත්නවා හරියට අර ග්‍රන්ථ ධර්මතා ටිකෙන්. එතකොට ඒ ග්‍රන්ථ ධර්මතා ටිකෙන් ගැට ගැහුවට පස්සේ අපිට ඕගයක් තියෙනවා. ඒ කියන්නේ යම් ප්‍රවාහයක් තියෙනවා අපිට යන්න වීතියක් යම් ප්‍රවාහයක් තියෙනවා ගහගෙන යන්න. එතකොට ඒ ප්‍රවාහය තුල අපි යෙදී පවතිනවා. ඒකට අපි කියනවා යෝගය කියලා. එතකොට ග්‍රන්ථයේ කියන බැඳුම තියෙන නිසා ඉවත්ව යන්න විදිහක් නැහැ. ඕගය නැතිනම් ප්‍රවාහයේ තියෙන නිසා අපිට ඒ ඔස්සේ යන්න සිද්ධ වෙනවා. යෝගයේ ඇතිතාක් අපි මේ ධර්මතා ටිකේ යෙදී පවතිනවා. එතකොට යෙදී පවතින අපිට ගමනක් තියෙනවා. කෙලවරක් නැති ගමනක්. ඒ ගමන තියෙන්නේ හරියට ග්‍රන්ථනීය, ඕගනීය, යෝගනීය වූ මාර්ගයේ තුල ඒක ඇත්තේ නැහැ. නමුත් මේක යන නිසා ඒකට හිත වූ පරිසරයක් කියලා ඒක නම් කරලා තියෙනවා. ඒ නිසා අපිට ග්‍රන්ථ ටික නැති කළොත්, බැඳුම නැති කරොත්, ප්‍රවාහය නැති කළොත්, ඒ වගේම යෙදීම නැති කළොත් අපිට මේක නැති කරන්න පුළුවන්. පාර තියෙනකන් ඒ ටික නැති වෙන්නේ නැහැ. පාර තියෙනකන් ওই ටික යනවම තමයි. ඒකින්ද පාර නැති කළොත් වැඩේ හරියනවා. ඒ හින්දා තමයි ඇහැ නිරුද්ධ කරන්න, රූපේ නිරුද්ධ කරන්න, චක්කු විඥානය නිරුද්ධ කරන්න කියලා කියන්නේ යන්න තියෙන පාර නැති කරන්න. පාර නැති කරගත්තොත් යන්න තැනක් නැතුව මේ ටික නිකම්ම නැති වෙලා යයි. එතකොට මේ ඕගනීය, යෝගනීය, ග්‍රන්ථනීයයි කියලා මේ රූපය හඳුන්වනවා. ඊට පස්සේ නීවරණීයයි. නීවරණීය කියලා කියන්නේ නීවරණ කියන ටික කවුරුත් දන්නවා. නීවරණ අපි කතා කරලා නැති වුණත් නීවරණ කියන ධර්මතා හඳුනගෙන තියෙනවානේ. නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්ද නීවරණය. එතකොට අපි කාමයේ පිළිබඳව කතා කළා. කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමෝද්ධාසන ඉදං උච්චති කාමච්ඡන්ද නීවරණ. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන නිසා ඇති කරන ආවරණීය ධර්මයක් කියන එකෙන් තමයි නීවරණය හඳුන්වන්නේ. කාමච්ඡන්දය කියන එක නීවරණ ධර්මයක්. නිවන ආවරණය කරන ධර්මයක්. එතකොට නීවරණ ධර්ම කියන එකෙන් කතා කරන්නේ මේ ශාසනයට විතරයි. නිවන ආවරණය කරන ධර්මයක් කියන එක. නමුත් බාහිර ශාසනයක උනත් මේවා ආවරණීය ධර්ම. ඒ අයගේ ඵලයේ ඉපදවීම ආවරණය කරනවා. කියන්නේ රූපාවචර ධානයේ උපදවන කෙනෙකුට කාමච්ඡන්දයේ යෙදුනොත් ඒ ධානයේ ඉපදවීම ආවරණයකට ලක් කරනවා. අරූපාවචර ධානය උපදවන කෙනෙකුට කාමච්ඡන්දයේ යෙදුනොත් ඒ භූමිය ආවරණය කරනවා. ඒ නිසා මේකේ පොදු ලක්ෂණය තමයි ආවරණය කරන බව. අපිට ආවරණය කරන්නේ මේ ශාසනය කෙනෙකුට නිවන. ඒ නිසා මේ වලට නීවරණ කියලා කියනවා. එතකොට නීවරණයන්ගේ කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ කාමයේ කෙරෙහි ඇති කැමැත්ත කියන එක. මේක ඇති වෙන්නේ කුමක් නිසාද? කාමච්ඡන්දය කියන නීවරණය ඇති වෙන්නේ සුබ නිමිත්ත නිසා. සුබ නිමිත්තම් වික්‍රේ අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නාචේව කාමච්ඡන්தோ උපජ්ජති උප්පන්නාචේව කාමච්ඡන්தோ විහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා නූපන් කාමච්ඡන්දය උපදිනවා. උපන් කාමච්ඡන්දය වැඩිවීමට දියුණුවට යනවා. ඒ නිසා කාමච්ඡන්දය කියන එකේ ප්‍රශ්නට හේතුව සුබයි කියලා ගත්ත නිමිත්ත. ඒ කියන්නේ ලෝකේ හොඳයි කියලා ආස්වාදය අනුව හිතනකම ආස්වාදය අනුව දකින්නකමට කියනවා කාමච්ඡන්දය ඇති කරගන්න හිත ධර්මයක් කියලා. එතකොට කාමච්ඡන්දය උපදවන්න පුළුවන් ඒක අයෝනිසෝ මනසිකාරය කරනකොට.
අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒකේ ඇත්ත නොදැන ඒ ගැන කල්පනා කරනකොට නැවත මොකද වෙන්නේ? කාමච්ඡන්දය කියන නීවරණය උපදිනවා. ඒකට පළවෙනි දේ සුබ නිමිත්ත කියන එක. සුබ නිමිත්ත ඇති වෙන තැනින්ම අපි දැනගත්තොත් එහෙම ඔක ටිකක් යට කරන්න ලේසි. කාමච්ඡන්ද මට්ටම ඇති වෙනකොට ඒක ටිකක් යට කරන්න අපහසුයි. කාමච්ඡන්දය කියලා කියන්නේ ඒක වැසගෙන පැවැත්මක්, අජ්ජෝසානයක් කියලා කියන එක. එතකොට ඒ කාමය අනුව බැසගෙන තිබුණකොට ඒක යටපත් කිරීම අපහසු වෙනවා. නමුත් කාමය සුබ නිමිත්ත මට්ටමින් අපිට හැසුණොත් ඒ කියන්නේ දැන් රූපයක් හොඳයි කියලා හිතෙන මට්ටමින්ම මට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණොත් එහෙම. එතකොට ඒක බොහොම ඉක්මනට අපිට පුළුවන් යටපත් කරලා නැති කරලා දාන්න. කාමච්ඡන්දය කියන එක. ඒ නිසා කාමච්ඡන්ද නීවරණය දුරු කරන්න පුළුවන් දෙයක්. ඒකට කාමච්ඡන්ද නීවරණයට පවත්වන්න පුළුවන්කම තියෙන රූපේ මත. ඒ නිසා රූපේ කාමච්ඡන්ද නීවරණයට හිත දෙයක් විදිහට කියනවා.